හරිද? හොඳයි සියලු දෙනාට ජේසුස් පිළිට. ඉතින් ඔන්ලයින් එකකින් බලන අයටත් අපේ සභාවේ සිටින Zoom එක තුලින් බලන අයටත් ආශිර්වාදමත් දවසක් වේවා. ඉතින් මට පොඩි දෙයක් කතා කරන්න ලැබුණා. ඔයගලන්ට මේ දැන් මේක ලැබෙන්නේ යන්නේ. ඉතින් ඒක මට මේ මතු උනේ උන්වහන්සේ මේ අපි ගැන සිතන විදිය. ආමේන්. දැන් පොඩ්ඩක් හිතන්න. දැන් ඔබ සිටිනවා බලාගෙන අය සිටිනවා මේක ආගෙන ඉන්න අය සිටිනවා. දැන් ඔබ මෙතනට ඇවිල්ලා ඔබගේ මනසේ යම් කිසි දෙයක් තිබෙනවා දැන් සිතන්නනේ. බංගුවක් කරලා මං කියන දේ ඕගොල්ලෝ සිතනවා ඇති. එහෙමනේ. දැන් මේ වෙලාවේ දැන් මම මේ කතා කරන වෙලාවේ ඔබ අහුම්කන් දීගෙන ඉන්නවා ඔබ අනිවාර්යයෙන්ම මං කියන දේ තමයි සිතන්නේ. නමුත් ඔබ දැන් පාරේ ඇවිදගෙන එනකොට ඔබ වෙන දෙයක් සිතන්න පුළුවන් නේ. ඔබ කාමරේ ඉන්නකොට ඔබ වෙන දෙයක් සිත ඉන්න පුළුවන් නේ. ඒකට ඔබ ඇඳේ ඔබ මොකක් හරි ෆෝන් එකක් හරි මොන හරි කල්පනාවක ඉන්නවනම් ඔබ වෙන දෙයක් සිත ඉන්න පුළුවන් නේ. සිතාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපේ විවිධ අවස්ථාවලදී අපේ සිත විවිධ තැන්වල තියෙනවා නේද? විවිධ අවස්ථාවලදී අපේ සිත කොහෙද තියෙන්නේ? විවිධ තැන්වල. අපි පොඩ්ඩක් හිතන්නකො අපි සූ එකට ගියා කියලා. අපි සූ එකේ අපි මොනවා සත්තු නරඹමින් යනවනේ. සත්තු නරඹමින් යනකොට මගේ සිත දැන් කොහෙද තියෙන්නේ? පොඩ්ඩක් හිතන්න. ඒ වෙලාව ඒ අවස්ථාවේ අනුවනේ අපි සිත කොහෙද තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නේ. දැන් පොඩ්ඩක් හිතන්න. දැන් ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිටිනවා. කී දෙනෙක් ඒක විශ්වාස කරනවා? ආමෙන්. දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිටිනවා. උන්වහන්සේ මේ වෙලාවේ මොනව හිතනවද? පොඩ්ඩක් හිතන්න. දැන් මම ඔබව ගේන්න යනවා ඒ තැනට. උන්වහන්සේ ස්වර්ගයේ සිටිනවා. උන්වහන්සේ මේ වෙලාවේ මොනවා ගැන හිතනවද? බර්ජ් ඛලීෆා හරි උසයි මේ ඩුබායි වල. එහෙමද? උන්වහන්සේ හිතනවා කොරෝනා රෝගීන් දැන් වැඩි වෙලා පොළවේ. ඒකත් හිතනවා ඇති. ඒ මිනිස්සුන්ට හැදෙලදී කාට හැදෙද? බල්ලන්ට පූසන්නද? හරකන්ටද? කොරෝනා හැදෙලා ඉන්න මිනිස්සුන්ට. පොඩවල උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා කවුරු ගැනද හිතන්නේ? මේ අන්තර්ජාලය වැඩි දැන් පොළවේ. හැමෝම මොබයිල් පාවිච්චි කරනවා. උන්වහන්සේ ඒවද හිතන්නේ මිනිස්සයා ගැනද හිතන්නේ? උන්වහන්සේ මිනිස්සයා ගැන හිතන්න. පොඩවල උන්වහන්සේ මිනිස්සයා ගැන නෙමෙයි හිතන්නේ. පැය 24ම කවුරු ගැනද හිතන්නේ? මිනිස්සයා ගැන. මගේ මේ ස්වරූපය දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගේන්න. ඒකට ගේන්න අපිට තමයි දීලා තියෙන්නේ. මෙතන කාටවත් නෙමෙයි දැන්. නේ? දැන් අර සහෝදරයව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගේන්න ඔයගලන්ට දීලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ දැකලා ඒගොල්ලෝ රාජ්‍යයට එනවා. ඒගොල්ලන්ගේ වෙනස දැකලා රාජ්‍යයට එනවා. ආමෙන්. ඒකෝ දෙවියන් වහන්සේ හිතන විදියනේ. ඒක තමයි දෙවියන් වහන්සේ හිතන විදිය. මම හිතන විදිය. කොරෝනා ටික හොඳ වෙනකන් ඉන්නේ කොහොම හරි වඩා සෙට් කරගන්න. එහෙමනේ. කොහොම හරි ජොබ් එකක් හොයාගන්න. කොහොම හරි ප්‍රශ්න ටික විසඳ ගන්න. කොහොම හරි මේ තියෙන දේවල් වලින් නිදහස් වෙන්න. බර වෙලා තියෙන දේවල් වලින් නිදහස්. අපේ ඔළුව ඒකනේ බර වෙලා තියෙන්නේ. අපි හිතන විදියයි දෙවියන් වහන්සේ හිතන විදියයි පරස්පර විරෝධී. ආමෙන්. උන්වහන්සේ දේව වචනේ කියනවා උඹලා පොළොව මට්ටමින් උඹලා හිතන්නේ. මම සිතන්නේ ස්වර්ගයේ මට්ටමින්. දැක්කද? එතකොට උන්වහන්සේගේ මේ සිත අපි තුල තිබෙනවද නේ? හalleluya. මම එන්නේ ඒක තමයි මම එන්නේ යන්නේ. මම ඔයගලන්ට පෙන්නන්නම් දේව වචනයක් මට ඔයගලන්ට පෙන්නන්න ඕනේ. අපි දැන් මේ යාඥා කරනකොට කිව්වා උන්වහන්සේ ඔන්න බලන්න අපිට දෙවියන් වහන්සේව දැනගන්න බෑ පුත්‍රයාණන් වහන්සේව දැනගන්න. ආමෙන්.
මොකද දෙවියන් වහන්සේ අපි දැනගත්තේ කාරුදින්? ජේසුස් තුල. දැක්කද? එතකොට ජේසුස් වහන්සේගේ ගැඹුරු දේවල් අපිට දැනගන්න බෑ සුද්ධාත්මයන් වහන්සේ නැත්තම්. මොකද උන්වහන්සේ අපි පිළිගන්නවා. එක්කෙනාට සම්බන්ධයි. ජේසුස් වහන්සේ කිව්වද සුද්ධාත්මයන් වහන්සේ මගෙන් රැගෙන නුඹලට කතා කරනවා කියලා. වනේ අපි ආඥා කරද්දී එහෙමනේ කියන්නේ. අපි ඕනනම් දේව වචනයකට යන් යෝහන් 14:26ක් යෝහන් 16:14 ඉස්සලා 14:26ට අපි පොඩ්ඩක් යමු. ඒක කියනවා මෙහෙම. නුඹලා නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සැනසෙලි කාර්යයන් වහන්සේ එනම් සුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවනවා. යේසුස් වහන්සේ අපිට උගන්වපු දේවල්. එතකොට මේ ආත්මය අපිට එන්නේ යේසුස් වහන්සේ අපි පිළිගත්තොත් විතරයි. එහෙම නැත්තම් එන්නේ නෑ. අර යක්ෂ ආත්ම වෙච්ච එකට දැකලා තියෙනවා. යකා මෙහෙම නිකන් බෙල්ල කපු කුකුල වගේ නරන්නේ. ඇයි? යක්ෂ ආත්මයක් වැහිලා ඉන්නේ. යක්කු වැහුනම එහෙමයි. සුද්ධාත්මයන් වහන්සේ වැහුනම එහෙමයි. සුද්ධාත්මයන් වහන්සේ ආවම වැහුනම නෙවෙයි ආවම මොනවද සිහි කරන්නේ? මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරනවා. ඉතින් මා විසින් කියන ලද සියල්ල තියෙන්නේ මේ බයිබලයේ. දෙවියන් වහන්සේගේ වචනේ තියෙන්නේ මෙන්න මේ බයිබලයේ. මා විසින් කියන ලද සියල්ල. පොඩ්ඩක් 16:14ක් දාන්න. හාලෙලූයා. ඔය බලන්න. මම දැන් තාම ඔයගලන්ට මේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක මක් නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරනසේක. කවුරු සන්තක දෙන්නේ? ජේසුස් වහන්සේ සන්තක දෙයින් රැගෙන අපිට ප්‍රකාශ කරනවා. ඒ ආත්මය. ආමෙන්. 1:15 වෙනි පදේ කියනවා පියාණන් වහන්සේ සන්තක සියල්ල මගේ. අන්න මම දැක්කද කිව්වා. කියන්නේ තාත්තා ගැන දැනගන්නව නම් කවුරු ගැන දැනගන්න ඕනේ? පුතා ගැන දැනගන්න ඕනේ. ආමෙන්. ඔය තාත්තගේ සන්තක දේවල් පුතාගේ. පුතාව දැනගත්තම තාත්තව දැනගන්න. එතකොට පුතාව දැනගත්ත කෙනා සුද්ධාත්මයන් වහන්සේ වෙනවා. ඒ තුන් දෙනා තුල ක්‍රියා කරන ඒ ආත්මය තමයි අපි තුල තියෙන්නේ. ජේසුස් වහන්සේව උත්ථාන කරපු ආත්මය තමයි කාගේ තුල තියෙන්නේ? අපි තුල තියෙන්නේ නැහැ. උන්වහන්සේ අපි පිළිගත්තම. ආමෙන්. අපි පිළි අරගෙන අපි බෞතිස්ම වෙන්න යනවා නේ. ආමෙන්. දැන් අපි බෞතිස්ම කරන්න ඉන්නේ අපේ සහෝදරයන් දැන්. මේ බීච් එක හරිනකන් ඉන්නේ. ආමෙන්. එයා ගොඩක් ආසාවෙන් සතුටින් ඉන්නේ. දැන් ඒගොල්ලෝ කවුරු හරි ඉන්නවනම් තව එකතු වෙන්න බෑ. මේ නාන්න නෙවෙයි අලුත් වෙන්න. නාන්න නෙවෙයි. නාන එන්න ගෙදරින්. අලුත් වෙන්න. ජේසුස් වහන්සේට එකතු වෙන්න. හරිද මේ නේද? උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරනසේකයි කිව්වේ. හාලෙලූයා. දැන් ඔන්න බලන්න සුද්ධාත්මයන් වහන්සේ ගැන මම තවත් පදයක් පෙන්නන්නම්. රෝම 8:9. ඔන්න බලන්න. උන්වහන්සේගේ සිත තමයි මේ අපි මේ හොයන්නේ මොකද්ද මේ? උන්වහන්සේ මිනිස්යා ගැන සිතන. නමුත් නුඹලා තුළ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනසේ නම් නුඹලා මාංශේ නව ආත්මෙහි සිටින්න ඕය. අන්න දැක්ක මාංශික තෘෂ්ණාවල නෙමෙයි එන ඔයගොල්ලෝ ඉන්නේ යන්නේ. ආත්මික දේවල් හොය ඉන්නේ. අද බයිබල් පන්ති තියෙනවද? නමස්කාරයක් තියෙනවද? යාඥාවක් තියෙනවද? අද රැස්වීමේදී මොකද්ද වෙන්නේ? මොනවද කතා කරන්නේ? ආත්මික දේවල්. අයි අපි එකතු වෙලා යාඥාවක් කරමුද? අපි එකතු වෙලා පොඩි ගීතිකාවක් කියමුද? ආත්මික දේවල්. ආත්මික දේවල් හොයන්නේ. එහෙනම් නුඹලා මාංශේම ආත්මයේ සිටින්න ඕයි. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. හාලෙලූයා. දැක්කද? එන ඔබතුරු සුද්ධාත්මයන් වහන්සේ නැත්නම් ඔබ යේසුස් වහන්සේට අයිති නෑ. සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියලා දැනගන්නේ යේසුස් වහන්සේව පිළිගත්තු කෙනා උන්වහන්සේගේ ක්‍රියා කරන්න ඕනේ. ආමේන්. මානසික තෘෂ්ණා මරල උන්වහන්සේගේ ක්‍රියා කරන්න ඕනේ. දැන් මෙන්න මේකයි මම කතා කරන්න යන මාතෘකාව. උන්වහන්සේ මිනිස්යන් ගැන සිතුවා. දැන් අපි කතා කරනකොට දෙවියන් වහන්සේ මේ වෙලාවේ මොනවද සිත ඉන්නේ?
උන්වහන්සේ බර්ජ් ඛලීෆා ගැන හිතන්නේ නැහැ. උන්වහන්සේ ෂේක් සයිඩ්ගේ කොච්චර වාහන යනවද කියලා හිතන්නේ නැහැ. උන්වහන්සේ ලංකාවේ මොකද්ද වෙන්නේ කියලා හිතන්නේ නැහැ. උන්වහන්සේ සිතන්නේ මිනිස්සු මගේ ස්වරූපයට නිර්මාණය කරපු මිනිස්සු දෙවියන් වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේගේ රාජ්‍යයට ගේන්න. ඒකයි සිතන්නේ. උන්වහන්සේ සිත ඉන්නේ ඒකයි. ඉතින් අනේකයි. ඔන්න ජේසුස් වහන්සේ පේත්‍රස්ව හම්බුණා. පේත්‍රස්ව හම්බෙනකොට පේත්‍රස් කොහෙද හිටියේ? කැම්පස් එකේද? විශ්වවිද්‍යාලයේද පේත්‍රස් හිටියේ? නෑ. කොහෙද හිටියේ? මාළු අල්ලල්ල කැම්පස් එකේ හිටියේ. මොකේද හිටියේ? මාළු අල්ලනවා. බෝට්ටුවක් උඩ හිටියේ. එතකොට පේත්‍රස්ගේ සිත කොහෙද තිබුණේ? පේත්‍රස් කියලා හැව්වා. ස්වාමිනී රාත්‍රියේ සිට අපි මාළු ඇල්ලුවා. නමුත් කිසිදු මස්සෙක් නොලැබුණේ. එයා මොකද්ද එයාගේ සිත? එයාගේ සිත කොහෙද තිබ්බේ? මාළු අල්ලනවා. දැන් ටිකකට කලින් මේ ඔයගොල්ලෝ සෙටප් එක දානකොට ඉතින් සනුක පුතා ඇවිල්ලා කියන තාත්ති මට මේ ප්ලග් පොයින්ට් එක ඕනේ. ඇයි? මේ ලැප්ටොප් එකක් ගහගන්න. මොන ලැප්ටොප් එක? නෑ මගේ එක ගහගන්න. ඇයි? දැන් තව ටිකකින් පටන් ගන්නවා. ඔව් මේ මට පුතින් පුතෙල්ලමක්වත් කරන්න හම්බුන්නේ නෑ. ඉතින් ඔබගේ සිත කොහෙද තියෙන්නේ කියලා මං එයාගෙන් අහුවා. නේ? ඉතින් මම මේ කතා කරන හින්දා මම කෝ දැන් අද හොඳම අතුරුකා මම කතා කරන්නේ ඔයා හොඳට අහගෙන ඉන්නවා. යාමේ නේ? ඒ කියන්නේ මගේ සිත කොහෙද තියෙන්නේ? මේක. එතකොට පේත්‍රස්ගේ සිත මාළු අල්ලනවා. ජේසුස් වහන්සේ කියනවා පේත්‍රස් උඹ මාළු නෙවෙයි අල්ලන්නේ යන්නේ. ආමේන්. කවුරුද අල්ලන්නේ? මිනිස්සු නැමැති මාළු නුඹ අල්ලන්නේ. ආමේන්. බලන්න උන්වහන්සේගේ සිත තිබ්බ තැන හාලෙලූයා. අපි පොඩි පදයක් කියමු මාකයේ 34 වෙනි පදය. උන්වහන්සේගේ සිතේ තිබ්බ දෙයක් අපි පොඩ්ඩක් බලමු. හාලෙලූයා. ඒක කියලා බලන්න. උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක ඔවුන් එඬේරෙකු නැතු බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරේ අනුකම්පා කොට ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්න පටන් ගත්සේක. බලන්න. උන්වහන්සේ මොනක් තරම් අනුකම්පාවක් කම්පැෂන්. උන්වහන්සේ ලොකු අනුකම්පාවක් ආවා අර සෙනග දැක්කම උන්වහන්සේගේ සිතේ තිබිච්ච දැක්ක නේද? උන්වහන්සේගේ සිතේ තිබුණේ මොකද්ද? අයියෝ මේ මිනිස්සු ටික එඬේරෙක් නැතුව විනාශ වෙනවා. පොට්ට බලන්න මේ සභාවල් වල මේ අබුදාබි වුණා එඬේර නැතුව මිනිස්සු විනාශ වෙනවනේ. එතකොට උන්වහන්සේ සිතන දේ පොඩ්ඩක් බලන්න. එතකොට කොච්චර උන්වහන්සේ සතුටු වෙනවද? කෙනෙක් දෙවියන් වහන්සේට එනවද? එතකොට උන්වහන්සේ සිතන දේ බලන්න. උන්වහන්සේ සිතන විදිය බලන්න. අපි සිතන විදිය බලන්න. ඒතර උන්වහන්සේගේ සිතේ තිබ්බේ මිනිස්සු විනාශ වෙනවා නායකෙක් නැතු. උන්වහන්සේ හරි ආස වුණා කියලා කියන මොනවාද? මිනිස්සුන්ට උගන්වන්න. තේරෙනවද? ඉතින් අපි දේවදාසියෝ ගුරුවරු මේ කවුරු හරි ඔයගලන්ට උගන්වන්නේ ඒ ආසාව නිසා. දෙවියන් වහන්සේට දිනා ගන්න මිනිස්සුන්. ඒගලන්ට මේ පතල් හාර ගන්න නෙවෙයි. දේවදාසයන්ට පතල් හාර ගන්න නෙවෙයි. සභාව වෙන දේවදාසගේ පතල නෙවෙයි. ස්වාමීන් වහන්සේගේ මුතුමැණික් ඒවා. හalleluya. ඒවා ගරලා ගන්න ඕනේ. සුද්ධ පවිත්‍ර කරලා. ඉතින් ඒවා තියෙනවා. සැඟවිලා. ඉතින් ඒව තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගන්න ඕනේ. ඉතින් බලන්න මේ දේ යේසුස් වහන්සේ ඉගෙනුවා. ආමෙන්. යේසුස් වහන්සේ ඒ සැරේකට ඉගෙනුවා. ඇයි? උන්වහන්සේ ආදරය කරනවා මිනිස්සුන්ට. මිනිස්සුන්ට ආදරය කරනවා. ඉතින් උන්වහන්සේගේ සිත අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ආමෙන්. තේරෙනවද? උන්වහන්සේගේ සිත අපි කීප තැන අපි තියෙන අපි බලන්න බයිබල් පද කීපයක් අපි කියවමු. මතෙව් 9:10. මතෙව් 9:10 ඉඳන් 13 වෙනකම් බලන්න. තවද යේසුස් වහන්සේ
වහන්සේගේ කෑමට උන් කල්ලි බොහෝ සුංගම් අය කරන්නෝද පව්කාරයෝද ඇවිත් උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමග ඉඳගත්තුය. කවුද හිටියේ? පව්කාරයෝ. සුංගම් අය කරන්න පව්කාරයෝ. එතකොට අර මේ කාම මිච්ඡාචාරය කරන අර කාන්තාව පව්කාරයෝ. මේ අය කවුද? මිනිස්සුද? මිනිස්සු. නේද? එතකොට බොහෝ මිනිස්සු හිටියා. එතකොට මේ මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමග ඉඳගත්තෝය. ඊට පස්සේ කියන 11 වෙනි පදේ මොන බලන්න. පරිසිවරු ඒ දැක. හalleluya. ඔන්න ආවා. එන පරිසිවරු ඒ දැක. නුඹලාගේ ආචාර්යන් වහන්සේ සුංගම් අය කරන්නන්ද පව්කාරයන්ද සමග කන්නේ මාක් නිසාද උන්වහන්සේගේ ගෝලයන් කිව්වේ. කවුද? පරිසිවරු දැකලා නුඹලාගේ ආචාර්යන් වහන්සේ සුංගම් අය කරන්නෝ පව්කාර ඒ ඇවිල්ලා මිනිස්සු. ඇයි මේ මිනිස්සු සමග එකට කන්නේ? 12 එකට කන්නේ. උන්වහන්සේ ඒ අසා මිනිස්යන්ට කියනසේක රෝගීන්ට මිස නිරෝගීන්ට බෙදාගෙන කම් නැත. උන්වහන්සේ ආවේ රෝගීන්ට මිනිස්සුන්ට. උන්වහන්සේගේ සිතේ තිබ්බේ මොකද්ද? එකම කාරණේ මේ මිනිස්යන්ව බේරා ගන්න. ආමෙන්. ඔබ අනි බේරගන්නේ මොකෙන්ද? අපිට මොකද්ද වෙන්නේ? අපි කොරෝනාවත් හැදෙන කොරෝනාවට වැඩි භයානක දෙයක් ඒක. ඔබ මේ යේසුස් වහන්සේ පිළිගත්තේ නැත්නම් ඔබගේ ගැලවුම් කාර්යය කියලා. ඔබ මැරුණම ඔබගේ ආත්මය ගිනි විලට යනවා. ඒක විනිශ්චය. ගිනි විලට ඒක විනිශ්චය වෙනවා. ඔබට ගැලවුම් කාර්යයක් නැත්තම් මොකද? මමත් මැරෙනවා ඔබත් මැරෙනවා. අපි කාටවත් ඒක නවත්තන්න බෑ. අපි මැරුණම අපි ස්ථීර තලකට යනවා. ජේසුස් වහන්සේ පිළි අරගෙන හිටියොත් අපි తాවකාලිකව ස්වර්ගයේ සිටිනවා විනිශ්චය එනකම්. ජේසුස් වහන්සේව පිළිගත්තේ නැති අය, ඒ කියන්නේ ගැලවුම් කාර්යය හැටියට උන්වහන්සේව පිළි අරගෙන මේ උන්වහන්සේ කියලා තියෙන විදිහට අපිට ජීවත් වෙන්න බැරි වුණොත් ඒ අයට සිද්ධ වෙනවා ටෙම්පරරි තලකට යන්න. ඒකට කියනවා හේදිසය, සිංහලෙන් කියනවා අපාය, ඉංග්‍රීසියෙන් කියනවා හෙල් කියලා. හේදිසිය කියලා කියන ග්‍රීක භාෂාව. ඉතින් මේ ටෙම්පරරි තල. ඒ ටෙම්පරරි තලේ පිච්චි ඉන්න වෙනවා සදාකාල ගින්නි විනිශ්චයට යන්නේ. ඒක ගැලවීම කියලා කියන්නේ. ආමෙන්. ඉතින් මේක මොනවද කියන්නේ? උන්වහන්සේ රෝගීන්ට ආවේ මිනිස්සු. ඔබයි මමයි රෝගී. අපි නිරෝගී නම් අපිට ඕනේ නෑ එහෙනම් උන්වහන්සේ. දැන් කවුරු හරි අපිට මේ යේසු ඕනේ නෑ. න්‍යාගම්කාරයෝ අපිට ඕනේ නෑ. ඒ නිරෝගී අය. ඒගොල්ලෝ නිරෝගී. ඒගොල්ලෝ ටික කාලයක් ඉඳලා නිරෝගීකම මැරෙලා මේ පොළවේ. නමුත් ඒ අයට විනිශ්චයක් එනවා. නමුත් ඒ අය ගැන අපි අනුකම්පා කරන්න ඕනේ. මොකද දන්නවද? උන්වහන්සේ අනුකම්පා කරා මුළු සෙනගටම. මුළු ලෝකෙටම අනුකම්පා කරා. මොකද උන්වහන්සේ මිනිස්සු ගැන සිතන්නේ මේ මොහොතේ. ආමෙන්. මිනිස්සු ගැන සිතන්නේ. ඔන්න බලන්න අපි 13 වෙනි පදයට ගියාම කියනවා. නමුත් මම පූජාවට නොව දයාවට කැමැත්තෙමි යන කීම අර්ථය නුඹලා ගොස් ඉගෙන ගන්න. ඉතින් පරිසරෝණ ගිහිල්ලා ඉගෙන ගන්න. මම මොකටද කැමැති කියලා. මොකද පූජාවට නොව දයාවට කැමැත්තෙමි. මක් නිසාද මම පෞකාරයන් මිස ධර්මිෂයන් කැඳවන්නට නොයමි කීසේක. දැන් මේක හීබ්‍රු 10:5 දාන ඒක කියලා තියෙනවා. උන්වහන්සේ මොකටද දයාවට කැමැති ඇයි කියලා. පූජාවට නොව දයාවට. මොකද එහෙන් උන්වහන්සේ ලෝකයට එන කල කතා කර ඔබ පූජාවටත් පඬුරටත් කැමැති නොවි ශරීරයක් මට සූදානම් කර දුන්සේක. 6 ඒක කියනවා මුළු දවන පූජාවටත් පාප පූජාවටත් ඔබ ප්‍රසන්න නොවුසේක. 7 එවිට මම කතා කොට දෙවියන් වහන්සේ මෙන්න පොත් කාණ්ඩයේ මාගෙන ලියා තිබෙන ලෙස ඔබගේ කැමැත්ත කරන්න ඇවි සිටිමි කීසේක. උන්වහන්සේ කැමැත්තෙන් පූජා වුණා. කවුරු වෙනුවෙන්ද? මේ ලෝකේ සියලු මිනිසයන් බේරා ගන්න.
එහෙම උන්වහන්සේ පූජා වුණා ක්‍රිස්තියානි විතර බෙර ගන්න. නෑ. ක්‍රිස්තියානි උනේ උන්වහන්සේ වදාගත්ත වෙනින්ද. ක්‍රිස්තියානි ඒගොල්ලොත් යනවා මේ අපායට. ඒගොල්ලෝ ගැන තමයි අර මතේ 7:20 කියන ස්වාමීනි කියන සියල්ලෝම ස්වර්ග ලෝකෙට ස්වර්ග රාජ්‍යෙට එන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරනවා. ඔබ ගත කරන ක්‍රිස්තියානි ජීවිතේ ඔබගේ අසල්වාසියෝ, බිරිඳ, දරුවෝ, ස්වාමි පුරුෂයා, සහෝදරයෝ, අම්මා තාත්තා මේගොල්ලෝ දකින්න ඕනේ. ඔබගේ ක්‍රිස්තියානි ජීවිතේ ඒගොල්ලෝ දකින්න ඕනේ ඔබගේ බැලන්ස්. ක්‍රිස්තියානි කියන නැත්නම් ඔබ ක්‍රිස්තිහානි වෙනවා. අනිත් අයට හානියක් වෙනවා. හානියක් වෙන්න යන්න එපා. ඉතින් ඔන්න ඒක තමයි. ඔන්න උන්වහන්සේගේ තා පොඩ්ඩක් බලන්න උන්වහන්සේගේ සිත තිබුණොත් උන්වහන්සේ කුරුසේ ඉන්නකොට මරණ මන්තකේ උන්වහන්සේ එල්ලීලා ඉන්නකොට කුරුසේ උන්වහන්සේ සිහි කරන කවුද? මිනිසයන්. ස්ත්‍රිය මේ නුඹේ පුත්‍රයාය කියලා යෝහන්න පෙන්නනවා. උන්වහන්සේගේ මෑණියන්ව බාර දෙනා කාටද? තවත් මිනිස්සුන්ට. එතනත් මිනිස්සු ගැන සිතන්නේ උන්වහන්සේ. පොඩ්ඩක් උන්වහන්සේගේ සිත බලන්න. මරණ මංචකේ. ඊට පස්සේ යාපැත්තේ හොරා කෑ කරගෙන ස්වාමීනි ඔබ ස්වර්ග ලෝකෙට පාරාදීසෙට ගියාම මාව සිහි කරන්න. අද නුඹ මා සමග පාරාදීසෙට. මිනිස්සු ගැන සිත. ඔහුට සමාව දෙන අන්තිම ඵල යන මොහොතේ. ඊට පස්සේ මොනවද කියන්නේ? පියාණනි මොවුන් නොදැන කල වරදට මොවුන් කියන්නේ කවුද? මිනිස්සු. මොවුන් කවුද? මිනිස්සු ටිකනේ. ඒ හිටිය මිනිස්සු ටික නේද උන්වහන්සේ වලලා කුරුසියන ගෑවේ. පැහැදිලිද? උන්වහන්සේ මරණ මොහොතේ හුස්ම අරින මොහොතේ කිව්වේ පියාණනි මොවුන් මේ මිනිස්සු නොදැන කරන වරදට සමාව දුන මට. පොඩ්ඩ බලන්න. මම මේක ගත්තේ ඇයි? උන්වහන්සේ මිනිසයන් ගැන සිතුවා. ඒක කතා කරන්නේ. දැන් මගේ මාතෘකාව පටන් ගත්ත තැන. හalleluya. ආමෙන්. ඉතින් මම මේකේ පොඩි කොටස් තුනක් ඔයගලන්ට කතා කරන්න. තේරුණාද? කොටස් තුනක් කතා කරලා. අපි ඉස්සර දැනගන්න ඕනේ ඇයි යේසුස් වහන්සේ මිනිසයන් ගැන සිතුවේ? ඇයි යේසුස් වහන්සේ මරණ මන්තකයේ මේ හුස්පන යන මොහොතේ මිනිස්සු මිනිසයන් ගැන ඇයි උන්වහන්සේ සිතුවේ? පළවෙනි කාරණේ තමයි උන්වහන්සේ ආවේ කොහෙද? කොහෙන්ද ආවේ? ස්වර්ගයෙන්. ඒ කොහෙද? පියාණන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ හදවත උන්වහන්සේට තිබුණා. අන්න පළවෙනි කාරණේ. මොකද කොහෙන්ද ආවේ? පියාණන් වහන්සේ තුලින් නේ. තාත්තා ගාව ඉඳන් පුතා ආවම තාත්තගේ හදවත තමයි පුතාට තියෙන්නේ. හalleluya. ආමෙන්. දැන් අපි මේ සභාවේ ඉඳලා කී දෙනෙකුට තාම උන්වහන්සේගේ හදවත තේරුම් ගන්න පුළුවන් වුණාද? නේද? දැන් 2014 අපි 14 විතර පටන් ගත්තේ නේ. 14 අපි පටන් ගත්තා. දැන් අවුරුදු 6ක් දේශනා කරනවා. කවුද උන්වහන්සේගේ හදවත හඳුනගත්තේ? කී දෙනෙක්ද හඳුනගත්තේ? පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලෝගේ ඒක වරදක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලන් මේ දිරි ගන්නන්න කියන කතාවක් නෙවෙයි. අර ජේසුස් වහන්සේගේ ගෝලෙක් හිටියේ පිලිප් එයාටත් බැරුව හඳුනගන්න. ඒ දාන අපි පදි යෝහන් 14 පිලිප්ටත් බැරුණා ජේසුස් වහන්සේගේ හදවත අඳුර ගන්න එච්චර කල් ඉඳලා. අවුරුදු 3මාරක් බෙරිස්සේ ඉන්නකොට පිලිප් පහනවා මෙන්න එහෙම මොනවද? ජේසුස් වහන්සේ ඔහුට කියනසේක පිලිප් මා මෙපමණ කල් නුඹලා සමග සිටිලා මා අඳුරන්නේ නැද්ද? පිලිප්ට කියනවා. මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේ. මොකද දන්නවද? පෙනුමේ. කොහොමද? කෙනෙක්ගේ පෙනුමෙන් තමයි දැකීමෙන් තමයි
දැකීමෙන් මොකක්ද අපි අඳුරගන්නේ? අපි කෙනෙක්ගේ දකිනකොට මොකද එයාගේ හැසිරීමෙන්ද දකින්නේ? එයාගේ ලස්සනද දකින්නේ? ලස්සනක් තියෙනවානේ. හැබැයි ජේසුස් වහන්සේ එච්චර ලස්සන කෙනෙක් නේ. යසාය පොතේ කියනවා උන්වහන්සේගේ මේ දිහා බලන්න පුළුවන් පෙනුමක් තිබුණේ නැහැ කියලා. උන්වහන්සේට දැකුම් කළු මොහොනක් තිබුණේ නැහැ. ආපහු බලලා දැක්කද? එතකොට උන්වහන්සේව දැක්කම පියාණන් වහන්සේව දකින්න නම් උන්වහන්සේගේ චරිතයේ හැසිරීමේ මොකද්ද වෙන්න ඕනේ? පියාණන් වහන්සේ තිපෙන්න ඕනේ පිලිප්ට. පිලිප් ඒක දැකලා සබ්භාවය අයත් එහෙමයි. මම ඒක කොච්චර දේශනා කරනවත් බලන්නේ නැහැ. මොකද දන්නේ ඒගොල්ලෝ ආඳුරන්නේ නැහැ. කොච්චර හදපතට දාන්න හැදුවත් යන්නේ නැහැ හදට. සමහර කෙනාගේ හදපත ගල් ගොඩක් වගේ. සමහර කෙනාගේ හදපතේ ගොම් බාල් එල්ලගෙන ඉන්නේ. කැමති රාට දක්කගෙන යන. ඉතින් එහෙම වැඩක් නැහැ. සමහර හදපත් ඇවිල්ලා අර බීජේ වැටුනම තෙතමනේ අර ගල් උඩ තිබුණු හින්දා ඒක දියසීරාවට පැවලා පුටුස් ගාලා ආවු ගමන් සුටුස් ගහලා වෙල්ලේ යනවා. ඇයි? ඇදහිල්ල පොඩ්ඩක් එනවා වතුර තිබ්බ හින්දා පොඩ්ඩක් ඇද ගන්නවා බාධා එනකොට ප්‍රශ්න එනකොට සුටුස් ගාලා වැටලා මැරෙනවා. ඒක මග අසල ගල් ගොඩ උඩ වැටිච්ච බීජ. ඉතින් අවුරුදු ගාණක් ඉගෙනුවට උන්වහන්සේගේ හදවත අපි තාම දන්නේ නැහැ. පිළිම් බලනකොට ඔන්න මාදුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේ. එසේ වීනම් පියාණන් වහන්සේ අපට පෙන්නුව මැනපෙන්න උඹ කියන්නේ කෙසේද? උඹ කොහමද කියන්නේ මම මෙච්චර කල් උඹලත් එක්ක ඉඳලා තාත්තා දැක්කේ නෑ කියලා? හරි පෙනුම අහකට දාපන්. මගේ පෙනුම අහකට දාපන්. ඉතුරු ටික මේ ඕන්න බලන්න දාන්න. මේ ටිකවත් උඹ බැලුවා දාන්න පුතාපි. මා පියාණන් වහන්සේ තුලෙහි පියාණන් වහන්සේ මා තුලේ සිටින බව විශ්වාස කරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කතා කර නොකරමි. මම මේ කිව්ව වචනවත් උඹලට තේරුන්නේ නැද්ද? මේ මගේ වචන නෙවෙයි තාත්තගේ වචන මම මේ කතා කරේ. පිලිප්ට තේරෙන්නේ කවුද මේ? සොල්ලි වේලෙල්ල. පිලිප් පංජන් කවුද මේ අවුරුදු 9ක් හිටිය මෙයා කවුද? අපිට පෙන්නන්න ඕන. පේනවා. ඉතින් අන්නේ ඒකයි. අපේ කිතුණු ජීවිතේත් අන්නේ වගේ. උන්වහන්සේ කොච්චර හදවතට කතා කරත් අපේ ලිච්ඡ කර ගල් උඩ වැටිච්ච බීජ වගේ. කටු පඳුර උඩට වැටිච්ච බීජ වගේ. මග අසල වැටිච්ච බීජ වගේ. වඩන්නේ සහෝදරයෝ. වඩන්නේ අපි මේ මොහොතේ අපි ශක්තිමත් වෙන උන්වහන්සේ හිතන විදිහට අපි හිතන්න ඕනේ. උන්වහන්සේ මිනිස්සු ගැන බලන විදිහ අපි බලන්න ඕනේ. හාලෙලූයා. අපි තව ටික කාලයක් යන්නේ. සභාව කොහොමද සන්නද්ධ කරන්නේ? සභාවට කොහොමද සුද්ධාත්මයන් වහන්සේ දෙන්නේ? අපි මේ විදිහට ක්‍රියා කරොත් එහෙම. ඔගොල්ලෝ කවටවත් ඔගොල්ලෝ සුභාරංශිය දෙන්නේ නැත්තම් මිනිස්සු ගැන ඔයගොල්ලෝ හිතන්නේ නැත්තම් ඔයගොල්ලෝම ගැන හිතනවා නම් වඩාත් තියනවාද එහෙම? අපි මිනිස්සු ගැන හිතන්න ඕනේ. හලෙලූයා. ඔන්න බලන්න මේ පද ඉවර කරලාද බං? මා නෑ නේද? මා නුඹලාට කියන වචන මම උපදවා කතා නොකරමි. නමුත් පියාණන් වහන්සේ මා තුලේ වසමින් සුවකීය ක්‍රියා කරනසේක. ඒ ක්‍රියා කරා. මං කරපු වචන මගේ නෙවෙයි. ඒව තාත්තගේ. තව පදයක් තියෙනව නේද? හලෙලූයා. 11 මම පියාණන් වහන්සේ තුලෙහි පියාණන් වහන්සේ මා තුලේ සිටිනසේක යන මාර්ගයේ කීම විශ්වාස කරන්න. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසා විශ්වාස කරන්න. මාරදේ. මම උන්වහන්සේ තුලත් උන්වහන්සේ මා තුලත් විශ්වාස කරන. එහෙම නැත්නම් ඒක විශ්වාස කරන්නේ නැත්නම් මොකද විශ්වාස කරන්නේ කියන්නේ? මම කරන ක්‍රියා. දුර කරන ක්‍රියා තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපය පෙනෙන්නේ කෙනෙකුට. ඔබගේ හැසිරීම තමයි පෙනෙන්නේ කාට? අනිත් අයට දෙවියන් වහන්සේගේ ක්‍රියා. දැක්කද? ඉතින් පිලිප්ට පෙනිලා නැහැ. ඉතින් අපිට පේන්නේ නැති එක ඉතින් අහන්න දෙයක් නැහැනේ. නේ? පිලිප්ට පෙවුනේ නැහැ. ඉතින් අන්න ඒකයි.
දෙවියන් වහන්සේගේ හදවත උන්වහන්සේ ළඟ තිබුණා කියලා මම මේ කතා කරන්නේ. ඉතින් මම සභාව සම්බන්ධ කරේ ඒකයි ඔයගොල්ලෝ. ඔබගේ තුල තියෙන්න ඕනේ පිපිදීම. ඔබගේ හදවතේ. දෙවියන් වහන්සේ දෙවියන් අනිත් දේවල් දැක්කම කැළඹීමක් තියෙනවා. ඔබ ඉන්න කාමරේ ඇවිල්ලා යකාට වෙන් කරපු එකක් නම් ඔබ සතුටින් ඉන්න කෙනෙක් නේද? ටික ගා ඉන්නවනම් වඩන්නේ. ඔබගේ කාමරේ යන්නේ මොකද්ද? අරපන් වල පුතා එන්නගේ කාමරේ නේ. ඉතින් එහෙම නවඩන්නේ. ඔබ කැළඹෙන්න ඕනේ ඔබ ඉන්න තැන එහෙම. පාවුල්තුමා යනවා ඇතන්ස් කියන නුවරට ක්‍රියා 17:11 වෙනි පදේ. ඇතුළු වෙනකොට උන්වහන්සේ දැක්ක පාවුල්තුමා දැක්ක. රූප වන්දනා අපෝ. 17:11 ක්‍රියා 17:11. එයා දැක්කම රූප වන්දනා ටික දැක්කම මොකද උනේ? සිත කලඹියා කියලා කිව්වා. කලබුණා. ඉතින් දැන් කලඹෙන්නේ නැහැ. මේ එළඹුණත් කලඹෙන්නේ නැහැ. ඇයි? ඒකට පුරුදු වෙලා තින්නේ. ආපන් රෝම් කතා අපි දෙන්නගේ කාමරේ. මේකේ ගුණයයි නැත්නම් මොකද? මේක සංකල්පයගේ බජවදාන කාමරේ. වටන්නේ. සිතේ කලඹීමක් තියෙනවද? මෙවන්නේ ඔව් තෙසලෝනිකේහි අයවලුන්ට වඩා උතුම් වූය. ක්‍රියා 17:11 නේ මම කිව්වේ. 16 සමාන 16 වෙනි පදේ පොඩේ 16. පාවුලු අතිනසේදී ඇතන්ස් වල අතිනසේදී කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඇතන්ස් කියලා. හරිද? පාවුලු ඇතන්සීදී ඔවුන්ගේ මේ සිංහලෙන් කියලා තියෙන අතිනසයේදී කියලා. හරිද? ඔවුන්ගේ ඊම බලා සිටි කල නුවර දේව රූප වලින් පිරී තිබෙන බව දැක ඔහුගේ ආත්මය ඔහු තුළ චංචල වූයේ. අනිත් ඒවල කියලා තියෙන කලබුණා කියලා. ආත්මය කලබුණා. පොඩ්ඩක් ඔබ බලන්න. ඔබ හොඳට ස්පිරිචුවලි ඉන්න කෙනෙක්. හොඳ ආත්මිකව ඉන්න කෙනෙක්. දෙවියන් වහන්සේට ගෞරවය, බය මේ ඔක්කොම තියෙන කෙනෙක්. ඔබ නිකන් S2 වහන් ගිහිල්ලා දේවාලයක් ගාව ගිහින් හිට ගන්න පුළුවන්. ඔබට ඒ කැළඹීම අනිවාර්ය වෙනවා. අර දිව දෙකේ මෙහෙම දිග දිවක් තියෙන මෙහෙම යක්ෂණියක් ඉන්නේ ඉතම ඉස්සරහම ඉන්නවා එහෙම. ඒක දැක්කම නිකම්ම කැළඹෙනවා. පොඩ්ඩක් මේක තමයි කැළඹීම. ඇයි දන්නවද? පාළුතුමා කැළඹුණේ අයියෝ මේ මිනිස්සු මිනිස්සු විනාශයට යනවා. මේ යක්ෂ රූප වලට බැඳලා මේ දේවතා රූප වලට බැඳලා සාතන්ගේ උගුල් වලට අහු වෙලා මිනිස්සුયો කිලිවිලට යනවා. කැළඹුණේ ඒකයි. එයාට කැළඹුණේ එයාට දුක හිතුණ සබාව ගැන. එයාට දුක හිතුණ මේ මිනිස්සු ගැන. දෙවියන් වහන්සේටත් එහෙමයි. තේරුණාද? දෙවියන් වහන්සේ ඒකයි දෙවියන් වහන්සේ දීලා තියෙන අවස්ථාව එන්න. උන්වහන්සේ බලෙන් ඔබව නිකන් මේක කරන්න එපා. එහෙම බලාපොරොත්තු වෙනන් එන්න එපා. එහෙම වෙන්නේ නෑ කපේටම. අර බෙච්චිබා දිහා අර උඩ ඉඳගෙන හොඳ තියුණු S2ක් තිබුණු කෙනෙක් තමයි කවුද? දාවි. නැත්තම් අර ඒ හෙන දොර වෙන්නේ නැති මේ ළඟපාත නෙමෙයි. ඉතින් එච්චර ફોකස් කරලා හොඳ කුසු ඇහෙන් එයා කාම විචාචාරය කරා කියන්නේ ආය හොඳ ફોකස් එකක් තිබුණා එයාගේ S2 එකේ. එතකොට එයා ඒ කාම මිච්ඡාචාරය කරා ඉතින් ඒ ගායන කෙනාව ගෙදරට එයාගේ ගෙදරට ගෙනලා ගෘහයට ගෙනල්ලා එයා සමග මේ කාම මිච්ඡාචාරය කරලා එයාට දරු ගැබක් එයාට දරු ප්‍රසූතියක් දරුවේ ප්‍රසූත වෙන මේ ගැබ් ගන්නකම් දරුවේ ගැබ් ගන්නකම් ඇත්ත කාම මිච්ඡාචාරය කරා. දෙවියන් වහන්සේ කිව්වද මම උඹව නවත්තන්න යනවා. ඕ බෙච්චිබා ඵලයන් ඒව නවත්තුවේ නෑ. දැක්කද? හැම දෙයකම ඉන්නේ රිසල්ට් එක. නැවත එන්නේ මොකක්ද දෙන්නේ? රිසල්ට් එක. ඒ රිසල්ට් එක ආවට පස්සේ තමයි අනේ ස්වාමීනි මට සමාව වෙන්න. මේ ලැජ්ජාවේ මා බීර ගන්න. එයා රජ කෙනෙක් වුණ හින්දා එයා ඉන්නුම් ඔක්කොම මරලා හක්කලා කොහොම හරි මේක වහගන්න බැලුවා. වැඩේ හරි ගියේ නෑ. දැක්කද?
ඉතින් ඔබ හිතන්නේ ඉන්න එපා මේ මම වැරදි කරනවා මාව බේරගන්න යේසුස් වහන්සේ ඉන්නවා දෙවියන් වහන්සේ ඉන්නවා නෑ. ඒක පොප්කෝන් පුපුරලා එළියට එන්නේ. විසියෙන්. අනේකයි. හොඳට මතක තියාගන්න. මිනිස්සු ගැන උන්වහන්සේ හැවෙන්නේ. දැක. යේසුස් වහන්සේ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ හදවත. වෙන කෙනෙක් දන්නේ නැහැ. මොකද උන්වහන්සේ ඇරෙන්න වෙන කවුරුත් ආවේ නැහැ ස්වර්ගෙන් බැස්සේ නැහැ. යෝහන් 3 කියනවා වෙන කිසිම කෙනෙක් ස්වර්ගෙට නැග්ගෙත් නැහැ ස්වර්ගෙ බැස්සෙත් නැහැ. ඒ යේසුස් වහන්සේ ඇරෙන්න. ඉතින් උන්වහන්සේගේ හදවත ගැන දන්න හොඳම කෙනා තමයි කවුද? යේසුස් වහන්සේ. ඒකයි උන්වහන්සේ පිලිප්ට කියන්නේ ඔබ මාව දැක්කේ නැද්ද? මං කරන ක්‍රියාවක් බලපන් අනුබතරමේ මං කතා කරන වචන අනුබකරනේ බලපන්. මේ මගේ නෙවෙයි. පියාණන් වහන්සේ. මේ අපි කතා කරන්නේ අපේ වචන නෙවෙයි. උන්වහන්සේ ශුද්ධාත්ම වහන්සේ කරන කොටගෙන ඔබට මට කතා කරන වචන. ඒව ගැන අහන්න. හලෙලූයා ආමෙන්. ඉතින් උන්වහන්සේ කොච්චර ප්‍රේම කරනවද කියද්දි අපි යෝහන් 3:16 කියන මොකද්ද? උන්වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කරනවද? උන්වහන්සේගේ ඒක ජාතික පුත්‍රයා දෙන්න තරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කරා. ඇයි ඒ? මනුෂ්‍යයන්ට උන්වහන්සේ ප්‍රේම කරා. මනුෂ්‍ය ගැන උන්වහන්සේ සිතනවා. ඔබ ගැන සිතනවා. මම ගැන සිතනවා. අනිත් අය ගැන සිතනවා. හalleluya. ආමෙන්. අපි යමු තව කාරණයකට ලූක් 9:54 පොඩ්ඩක් දාන්න. ලූක් 9:57. උන්වහන්සේ සාමාරියාව මැදින් යනවා. සාමාරියාව මැදින් යනකොට ගෝලියෝ ඊට කලින් ගිහිල්ලා සාමාරියාවේ ගිහිල්ලා උන්වහන්සේ නවාතනක් කෙවුවා. ඉතින් උන්වහන්සේ පිළිගන්න කැමති වුණේ නැහැ. කැමති නැති වුණාම මොනවද කරේ? ඊතර මෙන්න මෙහෙම කියන උන්වහන්සේ ගෝලියෝ යාකෝබ්ද යෝහන්ද ඒ දැක ස්වාමිනී ඔවුන් නාස්ති කරන පිණිස අහසෙන් ගිනි බසින්නට අපට අණ කරනවාට ඔබ කැමැත්තේ දැස්වෝය 55. ස්වාමිනී අපි පිළිගත්තේ නැහැ. ස්වර්ගෙන් ගිනි ගිරන්න මම ඔක්කොම ටික මං අපි අලු කරලා දාන්නද? ඔන්න ඒගලන්ගේ සිත. කාගේ සිතද? ඒගලන්ගේ සිත. ඔය ජේසුස් වහන්සේ කියනවා. නමුත් උන්වහන්සේ හැරි උන්ට තරවටු කරසේක. මේකේ තියෙන තරවටු කරලා ඒක නෙමෙයි. බලන්න ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. But he turned and rebuked them and said, ඔන්න ඒක නෑ. සිංහලෙන් ඒක නෑ. මොකක්ද ලියලා තියෙන්නේ? You do not know what manner of spirit you are of. මොන වගේ ආත්මයක්ද උඹලා තුල තියෙන කියලා උඹලා දන්නේ. ඒ ආත්මය මොන වගේ දෙවියන් වහන්සේගේ හදවතක්ද උඹලට තියෙන කියලා උඹලා දන්නේ නැහැ. ඒක ගත්තේ නැහැ. මේ ආත්මයන් වහන්සේ අපිට ආවම අපේ මොනවද වෙනස් වෙන්නේ? ඇඟේ රෝම කූපද වෙනස් වෙන්නේ? නැත්තම් අපේ ෆිගර් එකද වෙනස් වෙන්නේ? කොණ්ඩේ වැඩියෙන් දික් වෙනවද? දිව තව දික් වෙනවද? මොනවාද අපේ වර්ධනය වෙන්නේ? අපේ කෙත අපේ හાર્ට් එක වෙනස් වෙන්නේ යන්නේ. නේද? මොනවා දුන්නත් පරන්න උන්වහන්සේට හાર્ට් එක දෙන්නේ නැත්තම්. අපි දෙනවා ස්වාමීන් වහන්සේට අර අපි ගිහිලා දෙන්නේ මුළු ලෝකයම අතහැරලා ඔබ ළඟට එමි. හරිම ලේසි එක කියන්නනේ. මාර භක්තියකින් කියනවනේ. ඒක. නමුත් ඒක කරන්න යනකොට ස්වාමීනි දැන් ස්වාමීන් වහන්සේ උඩ කතා කරලා කියනවා තිලාන් ඉරාකෙට ඵලයන්. ඉරාකෙට මේද? යුද්ධනේ. ඒ කේස්නේ. ටිකට් හම්බෙන්නේ දාන්න යන්න. කොහෙද? ඔයගොල්ලෝ දන්නවද? දෙවියන් වහන්සේ මොසෙස්ට කන්ද උඩට කතා කරාම මොසෙස් වතුර බාල්දි 10කුයි කැම ගෝනි 10කුයි අරගෙන ගියා ජොෂුවත් එක්ක. දන්නවද? මරන් ගියා කියලා. දවස් 40ක් ස්වාමීනි කන්න නැතුව පොත් ඉන්නේ. මුකුත් අරන් ගියේ නෑ. හිස්සතෙන් ගියේ. වතුර උන්වහන්සේ සපයයි. කෑම උන්වහන්සේගේ වචනේ මට කෑම.
දැක්කද? අද සභාවට වෙලා තියෙන්නේ ඒකයි. පුනාරි වැඩක් ආපු ගමන් මට සපේයිද අර කම්බියද මේ කම්බියද? අයි ඉන්දිය රගෙන විශ්වාසයක් නැහැ. නිල් තන ගොදුර බිමකට ගෙනියන්න. කවදාවත් මෝසෙස් අරන් ගියේ නැහැ කිසිම දෙයක්. අඬ ගැහුවම දෙවරක් හිතුවේ අර මං යාඥාවක් කරා ඊයේ පෙරේද. උනා ජේසුස් වහන්සේ යොහන් 2 කියන්නේ මේ වතුර කල පුරවන්න වතුර කල 6 පුරවන්න. ගෝලයන්ට කිව්වා වතුර කල 6 පුරවන්න කියලා. ඒ වචනේ කියනවා ගෝලයෝ කට මට්ටමට වතුර කල 6 පිරුවා කියලා. ගෝලයෝ එහෙන්නේ ගියේ නැහැ. ස්වාමිනී මේකේ කාලක්ද භාගයක්ද අරික් කාලක්ද පුරවන්න. ඒගොල්ලෝ අහන්න ගියේ නෑ. දැක්කද? මේක තමයි තියෙන්නේ ගෝලයේ. වැඩක් කිව්වම ආයේ වැඩේ නිමාව දකින්න ඕනේ. මෝසෙස් අහන්න ගියේ නෑ ස්වාමීන් වහන්සේ උඩට යන්න. ඒ උඩ කොහොම කැමරා ටික ලෑස්ති හොඳ බුබේ එකක් දෙනලු ස්වාමීන් එන උඩ. අර බුබේ honey මේ බලන්න. You do not know what manner of spirit you of. ඒ ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේගේ හදවත මොන වගේ හදවතක්ද උඹලට තියෙන්නේ උඹලා දන්නේ නැහැ. මිනිස්සු ගැන හිතන්න. අපි උන්වහන්සේ මිනිස්සු ගැන අපි තව ලූක් 15 අදිබර කරන්නත් ඕනේ. ලූක් 15 ඕන බලන්න. ඒකේ 1 2 කවුරු හරි කියවන්න. තවද සියලු සුන්දම් අය කරන්නෝද පෞකාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ලන් වෙවි ආවෝය. පරිසවරුද ලියන්නෝද කතා කොට මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේ කියා කොඳුලෝය. දැන් මේ ලූක් 15 ඉඳන් තේරෙනවද මොනවද කතා කරන්නේ? නැති වුණු බැටළුවා, නැති වුණු කාසිය, නැති වුණු පුත්‍රයා කියවන්නේ. තේරෙනවද? ගෙදර ගිහිල්ලා ඔබට කිව්වා. මේ කාරණා 3ක්. තේරෙනවද? මේකේ 7 වෙනි පදයට ආවම කියනවා මෙන්න මෙහෙම පොඩ්ඩක් දාන්න. 7 වෙනි පදේ. 15 7 වෙනි පදේ. හාලෙලූයා. මොනවද කියන්නේ? එලෙසම පශ්චාත්තාපය ඕන නැති ධර්මිෂ්ඨයන් 300කට වඩා පශ්චාත්තාප වන්නා වූ එක පෞකාරයෙකු ගැන ස්වර්ගයේ ප්‍රීති වන්නේ නෙමෙයි. ඒ කියන්නේ ස්වර්ගයේ රීජොයිස්. හරිද? ඒ කියන්නේ ස්වර්ගයේ රීජොයිස් වෙන්නේ එක්කෙනෙක්ද? ස්වර්ගයේ රීජොයිස් ස්වර්ගයේ කී දෙනෙක් කියනවා? සාතන් එක්ක වටුනේ දසදහස් ගණන් ගාලා කියනවනේ. දේවදූතය ගණන් කරන්න බැරි තරම. ඒත් සාතන් එක්ක වැටුණා එච්චර ගොඩක් ස්වර්ගයේ කී දෙනෙක් ඉන්නවා? එතකොට එක මිනිස්සෙක්ගේ ආත්මයක් දෙවියන් වහන්සේට ගැලපෙනකොට මුළු ස්වර්ගෙම මොනවද කරනවා කියන්නේ? ප්‍රීති ഘോഷා කරනවා. එක්ක මොකද? එතකොට මේ පදේ පළවෙනි පදේ දෙවෙනි පදේ කියනවා මොනවද දන්නවද? මොන බලන්න. ඒකේ කියනවා තවද සියලු සුංගම් අය කරන්නවද පෞකාරද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේ ලං යාවය මිනිස්සු උන්වහන්සේ ලං කරගත්තා. නේ? උන්වහන්සේ ලං කරගත්තේ කවුද? මිනිස්සු. වචනේ උන්වහන්සේ උන්ට දේශනා කරන්න. ඔන්න ඒ ජීවිත වලින් ඔන්න බේරගන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගේන්න. එතකොට අර හොඳට ඉන්නවනේ. පරිසීවරු කියලා කට්ටියක් ඉන්න හොඳට ඉන්න කට්ටියක්. මම මේ ඊයේ පෙරේද Facebook එකේ මම මේ ෂෙයා කරගත්ත ගීතිකාවක්. හරි ලස්සන ගීතිකාවක්. ඒ ගීතිකාවේ අර්ථය ලස්සනයි. නමුත් ඒ ගීතිකාව ගායනය කරන්නේ ලෝකේ කාන්තාවක් වෙන්න පුළුවන්. නමුත් ඒ ගීතිකාව ගායනය කරන්නේ කතෝලික කාන්තාවක් වෙන්න පුළුවන්. එලිදරව්වේ 18 4 වෙනි පදේ කියනවා මාගේ සෙනගෙනි ඇයගෙන් අහක් වී මා වෙතට එන්න. හලෙලූයා බලන්න. තවද මාගේ සෙනගෙනි ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්
ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත්ව එන්නයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුනේය. ආමේන්. බලන්න. දෙවියන් වහන්සේ කියනවා ඒ සෙනඟට ඇයගේ පාප වලට හවුල් වෙන්නේ නැතුව ඇගෙන් ආක් වෙලා එන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ සෙනඟට ආදරේද නැද්ද? දෙවියන් වහන්සේ ඒ සෙනඟ ගැන හිතන්නේ නැද්ද? ඉතින් මං ෂෙයා කරන්න දාලා තිබ්බා මේ පව්කාර අය මේගොල්ලෝ මේ කතෝලික අය මේගොල්ලෝ මෙහෙමයි මේගොල්ලෝ සල්ලි වලට සින්දු කියන්නේ මනුෂ්‍ය ගැන දෙවියන් වහන්සේ හිතන්නේ පරිසිවරු නෙවෙයි. පරිසිවරු තමයි එහෙම හිතන්නේ සුංගන් අය කරන්නෝ පව්කාරයෝ මේගොල්ලෝ. ඔගොල්ලෝ කන්නේ බොන්නේ මිනිසුත් එක්ක ඉඳගෙන. අද මනුෂ්‍ය පත්‍ර ක්‍රිස්තියානි අයම පත්වලා ඒ තත්ත්වයට. ක්‍රිස්තියානි අය මිනිස්සුන්ව විවේචනය කරන්න. දෙවියන් වහන්සේගේ ස්වරූපය උන්වහන්සේව කවුරු හරි පිළිගත්තත් නැතත් මේ පොළවේ තිබෙන්නේ. ජඩයා කියලා කියන්න පුළුවන්ද කාටකට? ඔබට විනිශ්චයක් හම්බ වෙනවා. මොකද ඔබ ජඩයා කියන්නේ උන්වහන්සේට. උන්වහන්සේගේ ක්‍රියේෂන් එකට තමයි ඔබ නිග්‍රහ කරන්නේ. උන්වහන්සේගේ නිර්මාණයට තමයි ඔබ නිග්‍රහ කරන්නේ. වෙන කාට හරි බැන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. අනේකයි මාගේ සෙනගෙන. හalleluya. දෙවනි කාරණේ උන්වහන්සේ මේ තුලින් අපිට කතා කරන්නේ. ඇයි යේසුස් වහන්සේ මිනිස්යන් ගැන සිතුවේ? සෑම කෙනෙක්ම විනාශ නොවි ජීවණයට ඇතුළු වීමට. 2 පේත්‍රස් 3:9 පදය. සෑම කෙනෙක්ම විනාශ නොවි ස්වර්ගයට. ප්‍රමාදයේ සමාරුන් සලකන හැටියට ස්වාමින් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක. නමුත් සියල්ලන්ම බලන්න. සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ කැමතිද? නොකමැතිව. උන්වහන්සේ නොකමැතිව. නුඹලා කෙරේ බොහෝ කල් තාම ඉවසනවා හෙට එයි මගේ දරුවෝ මාව අදහගෙන. අනිද්දාට එයි මගේ දරුවෝ අදහගෙන. ඉවසනවා තාම. උන්වහන්සේ ඉවසගෙන ඉන්නවා තාම. මේ දරුවෝ හැල්ලෙයි මගේ. කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේ සිතනවා. උන්වහන්සේ සිත ඉන්නේ අනේ කිසිම කෙනෙක් විනාශ වෙන්න ඕනේ නැහැ. හැම කෙනෙක්ම මගේ පුතාව අදහගෙන ගැලවීම ලබන්නේ නෝ. මතේ 25:41ට යනකොට බලන්න උන්වහන්සේ අනතුරු වගවනවා. උඩ බලන්න. ඒක කියනවා. එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක ශාප ලද්දෙනි මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔවුන්ගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න. එතකොට මේ සදාකාල ගිනිවිල කාටද සූදානම් කරලා තියෙන්නේ? සාතන්ට උගේ භූතයෝ. හරිද? ඒ සෙට් එකට තමයි මේක ලෑස්ති කරලා තියෙන්නේ. හරිද? දැන් කවුරු හරි ඒගලන්ව ෆලෝ කරනවා නම් ඒගලන්ටත් යන්න වෙනවා ඒගොල්ලෝ යන විලටම. ගිනි විලටම. ඔන්න බලන්න මේ අයව එතනට යන්න කාරණේ පොඩ්ඩක් බලන්න මොකද කියලා. අපි පොඩ්ඩක් ඔය පල්ලහැට කියමු චුට්ටක්. මක් නිසාද මම බඩගිනිව සිටියෙමි? නුඹලා මට කන්නට නොදුන්නෝය. පිපාසිතව සිටියෙමි නුඹලා මට බොන්නට නොදුන්නෝය. 43 ආගන්තුකව සිටියෙමි නුඹලා මා පිළිගෙන ඔගත්තෝය. වස්ත්‍ර නැතුව සිටියෙමි නුඹලා මට ඇඳුම් නොදුන්නෝය. රෝගාතුරව සිටියේද හිරගෙයිද සිටියෙමි නුඹලා මා බලන්නට නාවෝය කියනසේක. 44 එවිට ඔවුන් උත්තර දෙමින් මං හිතුවේ ඊට වැඩි බරබර කේසින් නම් ගිනි මිලට යනවා කියලා. එහෙමනේ. එවිට ඔවුන් උත්තර දෙමින් ස්වාමී අපි කොයි කලක ඔබ බඩගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ වස්ත්‍රගතව හෝ රෝගාතුරව හෝ හිරගෙයි හෝ සිටිනවා දැක්ක ඔබ වහන්සේට උපස්ථාන නොකළබුදයි කියනවා ඇත. ඔබ කවදද ගිහිල්ලා හිටියේ මේවල? කොහෙද ඔබ ගිහිල්ලා හිටියේ? නෑ මේ කරා ගිහිල්ලා නෑ වහන්සේ. දැක්කනේ.
ඔන්න බලන්න 45 ඒ විට උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි ඔවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියාහුද ඒ නොකලේ මටයි කියන සේක 46 ඔහු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයට යන්න ඔය කීය අන්න දැක්කද දැන් මේ අපි මේ සිටුේෂන් එක කොවිඩ් සිටුේෂන් එක තුල මේ එකමුතුව සභා එකමුතුව අපි මොනවද කරේ අනිත් අයට අපි ගිහින් හොයන සංග්‍රහ කරා ඒ සංග්‍රහ කරන පාටි දාන්න නෙවෙයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් අපේ මේ සහෝදරයෙක් ඉන්නවා මේ අදට දවස් 70ක් යන පඩියක් හම්බෙලා දවස් 70ක් යන පඩියක් හම්බෙලා දරු පවුල නඩත්තු කරන කෙනෙක් ඒක පොඩ්ඩක් බලන්න මේ දෙවියන් වහන්සේ අපිට මේ මඟ පෙන්වපු මේ ගිනිවිලට නැත්තම් යන්න වෙනවනේ දැන් මේගොල්ලෝ ගිනිවිලට ගිහිල්ලා තියෙන මිනි මරනවද ඒගොල්ලෝ ගිනිවිලට යන්නේ මිනි මරනවද අර පාස්කු බෝම්බේ දාලාද ගිනිවිලට යන්නේ මේක මට කරන දේ ඔබලා අනිත් උට කරේ නෑ ඉතින් අපි අනිත් අයට කරන්න යනකොට අනේ එපා එහෙම කියන්න එපා පිළිගන්න මේක දෙවියන් වහන්සේගෙන් එන්නේ ඒක ඔබ පිළිගන්න මොකද අපිට ගණන් දෙන්න වෙනවා ඒකට එහෙමනේ මෙතන බිල්ඩින් ගහන්න නෙවෙයි හද අපි අපේ සභාව මලම ගහන්න බිල්ඩින් එක මොකද අපි ඉන්නේ අන්තිම කාලේ අපි ඒක හොඳ අවබෝධයෙන් අපි ගහන්නේ ඩූම්බත් මොකක්වත් ගහන්න යන්නේ නැහැ අපේ එනේරවත් ඒවට එකක වෙන්නේ නැහැ මොකද අපි ඉන්නේ අවසාන කාලෙක අපි කරන්නේ අර අසරණ අය දුකෙන් පත් වෙලා ඉන්න අය අධෛර්යමත් පත් වෙලා ඉන්න අය එකලම රංවන්න ඒක තමයි කරන්න ඕනේ ඒක තමයි ගොඩනගන්න ඕනේ සභාව ගොඩනගනවා කියන්නේ ඒකයි සහෝදර ප්‍රේමය දක්වනවා කියලා ඒකයි පාස්ටර් කොහොමද අපේ අය කතා කරාම මොකද වෙන්නේ පාස්ටර් යා වැටිලා වගේ අර කතා කරාම යා මෙහෙම අච්චර දුර ගිහිල්ලා දැන් තව කොවිඩ් මාස 6ක් විතර තිබ්බොත් සදා සොත්ති බව එවනේ නැත්තම් සොල්ලි වේල ඉල්ල කියලා තමයි කියන්නේ පොඩ්ඩක් හිතන්න ඒ අය ගිනිවිලට දැම්මේ සහෝදරයෝ ගැන බැලුවේ නැති හින්දා ඔබට හවුල් වුණා බැරි වුණා නම් ඒකට මාව අල්ලගන්න යන්න එපා ඒ ඔබයි ඔවුන් ගැන බැලුවේ නැත්තේ මම ඔබව ආයුධ කරනවා මම ඔබට උගන්වනවා මම ආදර්ශමත් වෙනවා සභාවට ඒකයි අපි කරන්නේ ඔන්න බලන්න මේ පදේ ඉවර වුණාද අපිට ඒකේ මට එන්න ඕනේ කාරණය ගිනිවිල ඇයි ජේසුස් වහන්සේ ගිනිවිල ගැන කියන්නේ ගිනිවිල කියලා දෙයක් තියෙනවද නැද්ද අපි ලූක් 16:23ට ගිනිවිල කියන දෙයක් තියෙනවද හරි හේදිසියෙහි වද විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලැපැත්තේ උන් ලාසරස්ද දුර සිට දැක මොරගසා පිය වූ ආබ්‍රහම් මට කරුණා කොට තමාගේ ඇඟිල්ලේ අග දියේ ගාලා මාගේ දිව සිසිල් කරන්නට ලාසරුස් එවුව මැරුව මක්නිසාද මම මේ ගිනි දැලේ වේදනාව මේ හේදිසිය තමයි එදිරා පොතේ මොනවද කරන්නේ අරගෙන කොහෙට දාන කියන්නේ ගිනිවිල විනිශ්චය කළ ගිනිවිල දාන එතකොට මේක බොරු නම් මේ ආබ්‍රහම් ගැන කියලා තියෙනවා ඒ නම ඇත්තද බොරුද එහෙම දෙයක් තියෙනවද ආබ්‍රහම් කියන කෙනෙක් හිටියද ආබ්‍රහම් කියලා කෙනෙක් හිටියා නම් ගිනිවිලක් තියෙන්න ඕනේ එහෙනම් මොකටද ආබ්‍රහම් ගැන කියන්නේ ජීවත් වෙලා ඉන්න කෙනෙක් ගැන කියලා තියෙන්නේ
ඇයි ජේසුස් වහන්සේ මේ ගිනි බිල ගැන කියන්නේ? මිනිස්සු ගැන සිතන වහන්සේ. මෙතනට එන්න එපා. මෙතනට එන්න එපා. මම ඔබව ජීවනයේ දුන්නේ ඔබට මෙතනට එන්න නෙවෙයි. මාත් එක්ක සදාකල් ජීවත්. අපේ මේ පොළවේ දුක් විඳීම తాවකාලිකයි සහෝදරවරුනි. අපි මේ ස්ථිරව මේක විඳින්න යන්නේ නෑ. අපේ නිදහස් වෙන කාලයක් එනවා. එහෙනම් එන්ඩේරා ගැන විශ්වාසව යන්න. ඒ ගීතාවලිය අපි ඒක පුදුම වටිනා වාක්‍යයක් එකන. ඇයි දන්නවද? මරණේ මිටියාවතේ ගියත් මම බිය නොවන්නේ. අර බැටළුව යනකොට ගල් මේවා පෙරලගෙන වැටෙනවා. අර අස්සේ යනකොට මරණ මිටියාවත. හැබැයි ඒගොල්ලෝ එහෙම ගියාට ඒගොල්ලන්ට බයක් දැනෙන්නේ නැහැ. ඉස්සරහෙන් කවුරු යන්නේ හින්දාද? ඉන්දියාර යන්නේ. ඔගොල්ලෝ දන්නවද? ඔගොල්ලෝ රෝලේ දැන් ඒ දවස්වල මට මතකයි. මම පාසලේ අන්තිගේ ගෙදර ගිහිල්ලා මම ඒ දවස්වල මම මතකයි මම ඉගෙන ගන්න යනවා. කොහොමද සතියේ 3-4 පාරක් විතර යනවා. ඉගෙන ගන්න ගිහිල්ලා මේ එයාට ඉතින් මගේ කැමැත්තෙන් මම පොඩි පැන්ටි කබඩ් පොඩි මේකක් ගහලා දුන්නා. හා මම ඉතින් පොඩ්ඩක් වඩු වැඩ ගැන පොඩ්ඩක් දන්නේ හින්දා මම එහෙම එකක් ගැහුවා. ඉතින් ඒක ගහලා මට එන කරවලේ යන්න ඕනේ එදා දවසේ පාස්ටර්ගේ වාහනේ මොන හරි කැඩිලා යවුණා. හැබැයි එදා මම එනකොට මට එන්න තියෙන විතර පල්ලිය ගාව කනත්තක් තියෙනවා. ඒ කනත්ත මීටර් 200ක් විතර පහු කරගෙන මම එන්න ඕනේ. එතකොට ඉතින් මට ඔය යේසුස් වහන්සේ ඉඳලා කියන ඒවා දන්නේ නැහැ ඒ කාලේ. ගැලවුණා විතරනේ. ඉතින් මම එනකොට මට බයක් දැනෙනවා. මොකද දන්නවද? මට තීරුමක් නෑ මගේ ඉස්සරහින් ඉඳලා යනවා කියලා. මොකද දන්නවද මං ගෝලෙක් නෙවෙයි. මම ඇදහිලිවන්තෙක්. ඇදහිලිවන්තයෙක් පිටිපස්සෙන් තල්ලු කර කර එන්නේ යේසුස් වහන්සේ. දක්කනවා. ඇදහිලිවන්තයව මොනවද කරන්නේ? යේසුස් වහන්සේ දක්කනවා. ජා. එහෙනම් හරක්ව මොනවද එළුවන් මොනවද කරන්නේ? දක්කනවා. හුයි. ජා. හුයි. මම ඒ වගේ එකෙක් ඒ දවසට. එන්ඩේරා ඉස්සරහින් යනකොට මගේ ඉස්සරහ කනත්ත ඉස්සරහෙන් ජේසුස් වහන්සේ මගේ ඉස්සරහෙන් ගියා කියලා හිතන්නකො කොහොම ගැම්මක්ද එන්නේ? කනත්ත නෙමෙයි මලබිනි උඩින් උඩත් යන්නම් එහෙම නේද? දැන් තේරෙනවද ගැම්ම? පොඩ්ඩක් හිතන්න. නිල් තන ගොතුරු බිමට යන්න නම් ඔබට අනිවාර්යයෙන්ම මරණීය මිටියාවත මැද්දෙන් යන්න වෙනවමයි. මොකද ඉස්සරහින් යන්නේ උන්වහන්සේ නිසා මට බියක් නොපැමිණෙන්නේ. ඒක අනේකයි. ඔබට මේ කාලේ දැන් මරණීය මිටියාවත මැද්දෙන් යන්න වෙලා ඇති. නමුත් ඔබ හිතා ගන්න ඉස්සරහින් යන්නේ කවුද කියලා බය එන්නේ නෑ එහෙම. ආමෙන්. හාලෙලූයා. ඉතින් ඔන්න මම කතා කරනවා ජේසුස් වහන්සේ කැමති වෙන මිනිස්සු ගිනිවිලට යනකොට ඇයි දන්නවද? උන්වහන්සේ මිනිස්සු ගැන සිතනවා. තුන්වෙනි කාර්යය අවසාන කාර්යය. ඔබ තුල ගොඩ නැගිය හැකි පුද්ගලයා උන්වහන්සේ දන්නවා. අපි ලූක් 19:5 ඉඳන් 10 වෙනකන් කියමු. ආමෙන්. ඔබ තුල ගොඩ නැගිය හැකි පුද්ගලයා උන්වහන්සේ දන්නවා. හalleluya. බලන්න. යේසුස් වහන්සේ ස්ථානයකට පැමිණ උඩ බලා උන්ට කතා කොට සකේවුස් වහම බසින්න මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්නට ඕනෑයි ඔහුට කීසේක. දැන් සකේවුස්ට කතා කරන සකේවුස් ගහෙන් බහින්න සකේවුස්. අද මම ඔබගේ ගෙදර නවතින්න එනවා. මෙන්න තව දෙන්න පව්කාරයෙක් නෙවිලා. හා ඊට පස්සේ ඔව් වහම බස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. ඔවුනේ දැක උන්වහන්සේ පව්කාර මිනිස්සෙකු සමග නවාතැන් ගන්නට ගියසේකයි කියමින් සියල්ලෝම කොඳුලෝය. ඔන්න. ඊට පස්සේ කියනවා සකේවුස් නැගිට සිට ස්වාමිනී මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලුදුන්ට දෙමි. යමුකගෙන් අයුත්තක් යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙමි ස්වාමින් වහන්සේට කීවේය. 9
යේසුස් වහන්සේ ඌට කියනසේක ගලවීම අද මේ ගෙදරට පැමිණියේය. කුමක් ඇහින්ද? මොහොත් ආබ්‍රහම්ගේ පුත්‍රය. ආබ්‍රහම්ගේ පුත්‍රය අපි කොලොස්සේ පොතේ 3 වෙනි පදයට ආවා. අපිට කියන අපි උන්වහන්සේ යේසුස් වහන්සේ කොටගෙන ආබ්‍රහම්ගේ ආශිර්වාදයේ හවුල්කාරය වෙනවා කියලා. අපි ආත්මික ආබ්‍රහම්ගේ දරුවෝ. ආමෙන්. ආබ්‍රහම්ගේ දරුවෙක්. ඒ පදේ ඉවරද? නෑ. ආයිතිලානේ. මාක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්නට ගලවන්නට දායේයි කීසේක. හාලෙලූයා. නැති වූ දේ උන්වහන්සේ කරවන්නට ආවේ. ඔබ දන්නවද මේ සකියුස් කියන කෙනා තණ්හා පුද්ගලයා ග්‍රීඩි. තේරෙනවද? ඒ කියන්නේ උන්වහන්සේ ඔහුගේ ගෙදරට ගිහිල්ලා කතා කරපු වචනේ හින්දා තමයි නිකන් නැගිටින්නේ. උන්වහන්සේ දේශනාවක් කරා. උන්වහන්සේ ගෙදරට ගියාට පස්සේ එයා බුග්ගා නැගිට්ටද නෑ. අනිත් උන්වහන්සේ ගෙදරට ගිහලා නිකන් ඉන්නවද නෑ. උන්වහන්සේ මිනිස්සු නැති වෙච්ච මිනිස්සු සොයනවා. මේ පොළවේ නැති වෙච්ච මිනිස්සු. ඔබ නැති වෙලා හිටිය දැන් ඔබ අඳුරගත්ත උන්වහන්සේව. මම අඳුරගත්ත උන්වහන්සේ. අපි නැති වෙලා හිටියේ. අපිට හිතන්න. ඉතින් උන්වහන්සේ අපි අඳුරගත්තා. ඒ මිනිස්සු සොයන උන්වහන්සේ ආවේ. එතකොට සකේවුස් කියන මිනිස්සයා ගාල මොනවද තිබුණේ? ඔහු තණ්හාව පිළිච්චි පෙරේතකම ලෝභ මිනිස්සෙක් නේ. එතකොට ලෝභ මිනිස්සෙක් මොනවද කියන්නේ? මම කොච්චර ගුණයක් දෙනවා කියලාද කියන්නේ? මම දෙනවා 9 වෙනි පදේ දෙගුණයක් දෙනවා නේ. හා? අපස්සරයන් වල මම දෙනවා කියලා කියනවා 8. බරබර දෙකෙන් කොටසක් දෙලිදුන්ට. මා සන්තක දෙයින් දෙකෙන් කොටසක්. දෙකෙන් කොටසක් කියන්නේ කද්ද? භාගය. කොහොමද බලන්න තණ්හාව තියෙන පුද්ගලයට වෙච්ච දේ. භාගය තියෙන දරින් භාගයක් නම් දෙනවා දෙලිදුන්ට. ඊට පස්සේ මොනවද කියනවා? වංචා කරලා හොරකම් කරලා මොකක් කරේ වංචාවකින් මම ගත්තු සල්ලි ඒ කියන්නේ ගත්තනේ. එයා අරන් තියෙනවා. එයා කන්ෆෙස් කරා යගෙන. අපි කන්ෆෙස් කරනවද? මේ මිනිස්සයා කන්ෆෙස් කරා යගෙන මම එහෙම දෙයක් අරන් තියෙන එයාට 4 ගුණයක් දෙන්න කැමතියි. පොඩ්ඩක් බලන්න එයාගේ චරිතයේ මිනිස්සු දැක්කේ කොහමද? හොරෙක්, වංචාකාරී, ලෝභේ. තේරුණාද? එතකොට එයා ජේසුස් වහන්සේ එයාව දැක්ක හින්දා මොකද උනේ? එයා කවුද උනේ? ත්‍යාගශීලී වන්තෙක් වුණා. මං කියන්නේ ත්‍යාගශීලී වන්තෙක් වුණා. හරි? මිනිස්සුන්ට පේන්නේ ඔබව කොහමද? දෙවියන් වහන්සේට ඔබ එහෙම පේන්නේ නැහැ. ආමේන්. හalleluya. එකක්. තව දෙනුග පේත්‍රස් මිනිසුන්ට පෙවුනේ කොහොමද? මෙයා තමයි නේද අර තුන් පාරක් යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරපු කෙනා. ඕ මං තමයි. දැක්කද? එයාට නම හැදුනේ එහෙම. පේත්‍රස් නම හැදුනා ප්‍රේස්ව ප්‍රසිද්ධ වුණේ එහෙම. යේසුස් වහන්සේ තුන් පාරක් ප්‍රතික්ෂේප කරපු කෙනා. ඇයි? බය ගොල්ලෙක්. එතකොට එයාව සමාජයට පෙවුනේ බය ගොල්ලෙක්. දෙවියන් වහන්සේට පෙවුනේ පේත්‍රස්. පර්වතය. බෝල්නස්. බියගුල්ලෙක් නේ කවුද යා? එල්ටිතර පුත්කලේ. දැක්කද? කුරුසේ එන ගහනකොට කිව්වා මා ওই පැත්තට යන ගහන පස්ව ස්වාමීන් වහන්සේට කරන ගෞරවයෙන් තමයි අනිත් පැත්තට තියලා යන ගහන. පොඩ බලන්න. මිනිස්සුන්ට පෙනෙන විදිය නෙවෙයි දෙවියන් වහන්සේට පෙනෙන්නේ. නිර්භීත පුද්ගලයෙක්. මරියම් මග්දලේන වේශ්‍යාවක්. යේසුස් වහන්සේට නිර්මල කාන්තාවක්. අපි ලෝකෙට පේන්නේ දෙවියන් වහන්සේට පේන්නේ. ඔබව මාව. තේරෙනවද? අපිට උන්වහන්සේගේ සිත තියෙනවද එහෙම හිතන්න. උන්වහන්සේ හිතන විදිය බලන්න.
අපි ගන්න හිතන විදිය. 1 කොරින්ති 2:16 වෙනි පදේ. 1 කොරින්ති 2:16 වෙනි පදේ කියනවා. ඒකේ අන්තිම පදේ කියනවා මොනවද දන්නවද? නමුත් අපට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේය. හාලෙලූයා. නමුත් අපට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේය. එපිස 3:20 වෙනි පදේ දාන්න. ඔය දන්නවද? ජේසුස් වහන්සේ මට සියල්ල කරන්න පුළුවන්. තේරෙනවද? මා තුල ක්‍රියා කරන බලය. ඔබට යම් කිසි බලයක් උන්වහන්සේ දීලා තියෙනවා. තේරෙනවද? ඔබ දකින පුද්ගලයා නෙවෙයි ඔබ වෙන්නේ යන්නේ. මොකද උන්වහන්සේ දකින්නේ. ලෝකේ ඔබට කියනවා ඇති ඔබ මෙහෙම කාන්තාවක්, ඔබ මෙහෙම පිරිමියෙක් කියලා. නමුත් උන්වහන්සේ ඔබව ගෙනෙන්න යනවා ඊට වැඩිය බලවත් ස්ථානයකට. මොන බලන්න. ඉතින් අප තුල ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දෙයකට වඩා ඊට අධික ලෙස කරන්නට බලය ඇත්තා වූ තනන් මහන්සියට. උන්වහන්සේට බලය තියෙනවා අපි ඉල්ලන දෙයට වැඩිය කරන්න. ඔබ දන්නවද? උන්වහන්සේ ඔබට බලය දෙනවා. ඔබ තුල ක්‍රියා කරන බලයේ හැටියට දැක්කද? ඉන්න මතක තියාගන්න. ඔබ තුල ක්‍රියා කරන බලය මැරෙන්න දෙන්න එපා, වැඩි කරගන්න එක. මොකද උන්වහන්සේ ඔබ තුල බලය ඇති පරිශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේගේ සිත ඔබ තුල තැබුවා. ආමෙන්. ඒ සිත ඔබ තුල තියෙන හින්දා ඒක වර්ධනය කරගන්න. උන්වහන්සේට මහිම දෙන්න. මොකද උන්වහන්සේ ඔබව දකින්න යන්නේ ඔබගේ යාළුවන්වත් ඔබගේ කවුරුන්වත් කියන විදියට නෙවෙයි. බලවත් දැසින් උන්වහන්සේ දකින්න යන්නේ. ආමෙන්. පේත්‍රස්ව දැක්ක විදියට, සකේවස්ව දැක්ක විදියට, මරියම් මග්දලේනා දැක්ක විදියට උන්වහන්සේ ඔබව දකින්න. ආමෙන්. හාලෙලූයා. අපි දෙකරලා අපි උන්වහන්සේට ස්තුති දෙමු.